समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्दम् धम्मत् सवन कालो अयन बधंता धम्मत् सवन कालो अयन बधंता धम्मत् सवन कालो अयन बधंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිස අද දවසේ ධර්ම දේශනාමය පින්කම සිදු කිරීම උදෙසා බැතිබර සදැහැති දායකත්වයේ සිදු කරනු ලබන්නේ ප්‍රීතිමා විජේසුන්දර මෙතිණිය විසින් සියලු ලෝක සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරවීම අරමුණු කරගෙන විශේෂයෙන් 2022 තුන්වෙනි මාස 5 වෙනි දිනට 50 වෙනි ජම්ම දිනයේ සමරන විදුසක අබේකෝන් ස්වාමි පුත්‍රයාට ධර්ම අභිසමය කරන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට හේතු වාසනා සැලසේවා භාග්‍ය උදා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන විශේෂයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරනකොට චතුරාර්ය සත්‍ය විග්‍රහ කර ගැනීමේදී ලෝක සම්මත ඉක්මවා දුක පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. දුක පිළිබඳව අපි අවබෝධ කරනකොට අපි දන්න අපිට තේරෙන මනුෂ්‍ය වශයෙන් මනුෂ්‍යයන්ට පමණක් නොවේ තිරිසන් සතුන්ට පවා දැනෙන දුකක් තියෙනවා. දුක තිරිසන් සතාට පවා දැනෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් තිරිසන් ලෝකේ තිරිසන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ආදරෙන් රැක බලා ගන්නවා. අපි කුරුළු ජෝඩුවක් කියලා ගත්තත් ඒ කුරුළු ජෝඩුව විසින් තමන්ගේ කුරුළු පැටව බොහොම ආදරෙන් රැක බලා ගන්නවා. දරු සෙනෙහසින් යුක්තයි. ඒ කුරුළු පැටව හදිසියේ හරි කරදරයකට වෙනස් සතෙකුගේ ගොදුරකට අහු වුණොත් ඒ ප්‍රිය විප්‍රයෝග දුක ඒ සත්‍යයන්ට තියෙනවා. සතුරෙක් ආවොත් අප්‍රිය කරනවා. සතුරු කරදරයක් එන්න ගත්තොත් ඒ අප්‍රිය සංපයෝග දුකක් තියෙනවා. ඒතකොට Taman කැමති වාසස්ථානයක් ඇත්නම් ඒ තුල වාසය කරන්න, Taman කැමති භූමි භාගයක් ඇත්නම් ඒක ඇසුරු කරන්න වාග්ය අහිමි වෙලා ගියොත් ඒකෙමුත් දැනෙන දුක් පීඩාව තියෙනවා. ජරා ජීර්ණ භාවයට පත් වුනොත් රෝගාබාධයන්ට ලක් වුනොත් ඒ දුක් පීඩාව පවා තිරිසන් සත්තුන්ට තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා
තිරිසන් ලෝකේ තිරිසන් සත්තුන්ට පවා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් පිළිබඳ දැන ගැනීම හඳුනා ගැනීම තියෙනවා. තිරිසන් සත්තු දුක දන්නේ නැහැ දුක හඳුනන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. තිරිසන් සතාට පවා දුක හඳුනා ගැනීම දුක දැන ගැනීම පවතිනවා. මනුස්ස ලෝකේ මිනිස්යාටත් ඒ ආකාරයෙන්ම ඒ දුක් පීඩාවන් අත්දැකීම පවතින නිසා දුක දැනීම තියෙනවා. දුක දැනගන්න දුක තේරෙන්න යම් කිසි කෙනෙක් බෞද්ධයෙක් බවට පත්විය යුතු නැහැ. සියලු සත්වයන්ට පොදු යථාර්ථයේ වශයෙන් මනුස්ස ලෝකගත සත්වයන්ට ශෝක පරිදේව දුක් දුම්නස් පිළිබඳ අත්දැකීම ලැබෙනවා දුක දන්නවා. එතකොට යම් කිසි කෙනෙක්කින් දුක පිළිබඳව අපි දන්නවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් පවතිනවා කියලා. මොකද දුක්ඛ ආර්ය සත්‍ය තනියෙන් අවබෝධ වෙන එකක් නෙවෙයි. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධයි කියලා කියන්නෙම දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයත් කියන සත්‍ය හතරම අවබෝධයට පත්වීම එතන තිබෙනවා. එහෙම නැතිව අපි ජීවිතයේ දන්න දුක ගැන තේරුම් අරගෙන ඒ දන්න දුක තුල ඉඳලා දුක හටගන්න විදිය බලා යන ගමනක් නෙවෙයි මේක. අපි මෙහෙම හිතමුකෝ. කෙනෙක් කියන්ට පුළුවන් දුක එන්නේ තෘෂ්ණාව නිසා. නමුත් ඔබට රෝගා පීඩාවකින් එන දුක ජරා ව්‍යාධි මරණයෙන් එන දුක එන්නේ තෘෂ්ණාව නිසා නෙවෙයිනේ. කායික පීඩාවන් නිසා කායික වේදනාවන් නිසා දුක හටගන්නවා. එතකොට ඒ දුක හැමෝටම පවතිනවා. හැමෝම දන්නවා. අපිට මෙතනදී වැදගත් වෙන්නේ එහෙමනම් මේ හැමෝම දන්න හැමෝම අඳුරන තිරිසන් සතාට පවා දැනෙන දුක නැති කරන්න තමයි හැමෝම උත්සාහවන්ත වෙන්නේ. දුක නැති කරන්න. තමන්ට එන දුක නැති කර ගැනීම පිණිස මොනවම හරි ජීවිතේ කරන එක තමයි හැම සත්වයක්ම සිද්ධ කරන්නේ. දුක නැති කරන්න මොනවා හරි කරනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දුක නැති කරන්න මොනවා හරි කරාට ඒ මොනවා හරි කරලා දුක නැති කරගත්ත කෙනෙක් ලෝකෙ පැත්තේ නෑ බලනකොට. හැමදාම මොනවා හරි කර ඉන්නේ දුක නැති කරන්න. නමුත් ඒ කරලා දුක නැති කරලා අවසන් කරගත්ත කෙනෙක් ලෝකෙ තුල නෑ. ඒකට හේතුව තමයි දුක ඇති වෙන්න හේතුව පවතින තාක්කල් මොනවා කළත් දුක එනවා. දුක සකස් වෙනවා. දුක සකස් වෙන්න තියෙන හේතුව අවබෝධ කළොත් ඒකට අපි කියනවා දුක්ඛ සමුදය පිළිබඳව අවබෝධ කරනවා.
ඒ අවබෝධය තුළ තමයි අපිට මෙන්න මේකයි දුකට හේතුව. මෙන්න මේ හේතුව දුරු වුණොත් දුක දුරු වෙනවා කියන අවබෝධයටපත් වීම තුළ පමණයි දුක්ඛ සමුදය සිද්ධ නොවන්නේ. දුක්ඛ සමුදය සිද්ධ නොවන්නේ. ඒ තාක්කල් දුක්ඛ සමුදය සිද්ධ වෙනවා. දුකේ හට ගැනීම සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට දුක අවබෝධයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මාර්ගයේ ප්‍රතිපදාව පෙන්වා වදාළා. ඒ කියන්නේ ශෝක පරිදේව දුක් දුම්නස් දුරු කර ගැනීම පිණිස, හට නොගැනීම පිණිස, නොහට ගැනීම පිණිස මාර්ගයේ ප්‍රතිපදාව පෙන්වා වදාළා. අපි කල්පනා කළොතින් ජීවිතය ඇතුලේ දුක අපිට එන්න මූලිකතම හේතුව තමයි අවිද්‍යාව. අපිට දුක පවතිනවා නම්, දුක සමුදය වෙනවා නම්, දුක හට ගන්නවා නම් ඒ දුක හට ගන්න හේතුව අවිද්‍යාවමයි. වෙන මොකුත් නෙවෙයි දුක හට ගන්න හේතුව. අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත නොදන්නකම. විද්‍යාව පහළ වෙච්ච නැතිකම. ඇත්ත නොදන්නකම ඇතුලේ විද්‍යාවේ පහළ නොවීම ඇතුලේ දුක එනවා කියන කාරණාව සිද්ධ වෙනවාමයි. අවිද්‍යාව ප්‍රහීන වීම තුළ, ප්‍රඥාව පහළ වීම තුළ දුකේ යෙදීමක් කතා කරන්නට බෑ. දුකේ සකස් වීමක් කතා කරන්න බෑ. දුකේ හට ගැනීමක් කතා කරන්න බෑ. එහෙමනම් අපි අවබෝධ කරගත යුතුයි මොකද්ද අවිද්‍යාව, මොකද්ද විද්‍යාව. යම් කෙනෙකුගෙන් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අහුවම දෙන උත්තරේ තමයි නැවත චතුරාර්ය සත්‍ය නොදන්නකම. ආයි චතුරාර්ය සත්‍ය නොදන්නකම මොකද්ද කියලා අහුවම කියනවා අවිද්‍යාව කියලා. ආය අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අහුවම කියනවා චතුරාර්ය සත්‍ය නොදන්නකම කියලා. ඉතින් මෙන්න මෙහෙම උත්තරයක් තමයි අපිට ප්‍රශ්න වලට ලැබෙන්නේ. නමුත් එහෙම උත්තරයකින් අපිට මේ පිළිබඳ අවබෝධයකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි පුංචි කාලේ ඉඳලා විභාග ලියලා ඒ විභාගෙට උත්තරේ ලියපු විදිහ ඕක වෙන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කවරේද මල්ලේද කියලා අහුවම අපිට නිකන් අර මල්ලේ දාගෙන හිටියා වගේ කවරේද කියලා අහුවම මල්ලෙන් ඇදලා ගත්තා වගේ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, නිරෝධ මාර්ගය කියලා නම් ටික ලියන්න පුළුවන්. නමුත් එවැනි ආකාරයක අවබෝධයක් නොවේ ධර්ම අභිසමය කියලා කියන්නේ. ධර්ම අවබෝධය කියලා කියන්නේ. නමුත් අපි අද වෙනකොට හිතන් ඉන්නේ අර කවරේද කියලා අහපු ප්‍රශ්නෙට මල්ලෙන් ඇදලා ගත්තා වගේ පාඩම් කරපු උත්තරේ ලියලා විභාගයක් පාස් කරලා পদවි තානාන්තරයක් ලබා ගත්ත තැන ධර්ම අභිසමය වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ තියෙන වගේ තමන්ට තමන් රවට්ට ගන්න නෙවෙයිනේ. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව මේ ධර්ම මාර්ගය පෙන්වා වදාරන්නේ
යම් කිසි කෙනෙක් නම්බුනාම තනතුරු කීර්ති ප්‍රශංසාවන්ගෙන් උදම් කරගෙන ඒක ඇතුළේ වැජබෙන්න ඕන ශාසනයක් බිහි කරලා තම තමන් රවට්ට ගන්න නෙවෙයි කියන එක අපි හැම දිනාම අවබෝධයෙන් දකින්නට ඕමනයි. අපි එහෙමනම් තේරුම් ගත යුතුයි මොකද්ද අවිද්‍යාව මොකද්ද චතුරාර්ය සත්‍ය නොදන්නකම කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය විදිහට අපිට දේශනා කරනවා පංච උපාදානස්කන්ධය. දුක්ඛ ආර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධ ගාමිනී පටිපදාව. එතනදී අපිට යමක් පැහැදිලි වෙනවා. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න වෙන්නේ රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාරය ගැන, විඥානය ගැන. රූපය කියන්නේ කුමක්ද? රූපය හට ගැනීම කොයි ආකාරද? රූපේ නොහට ගැනීම කොයි ආකාරද? රූපේ නොහට ගැනීමට තියෙන මාර්ගයේ ප්‍රතිපදාව මොන විදිහද? වේදනාව කියන්නේ කුමක්ද? වේදනාවේ හට ගැනීම කුමන ආකාරයිද? වේදනාවේ නොහට ගැනීම කුමන ආකාරයිද? වේදනාවේ නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාව කුමක්ද? සංඥාව කියන්නේ කුමක්ද? සංඥාවේ හට ගැනීම කෙබඳු ආකාරයිද? සංඥාවේ නොහට ගැනීම මොන ආකාරයිද? සංඥාව නොහට ගැනීමට තියෙන මාර්ගයේ ප්‍රතිපදාව මොකක්ද? සංඛාරයේ කුමන ආකාරයිද? සංඛාරයේ සකස් වීම කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ? සංඛාරයෙන් නොහට ගැනීම මොන වගේද? සංඛාරයෙන් නොහට ගන්නට තියෙන මාර්ගයේ ප්‍රතිපදාව කුමක්ද? විඥානය කියන්නේ කුමක්ද? විඥානේ හට ගැනීම මොන වගේද? විඥානේ නොහට ගැනීම මොන වගේද? විඥානේ නොහට ගැනීමට තිබෙන මාර්ගයේ ප්‍රතිපදාව මොන වගේ එකක්ද? දැන් මේ වචන ටික කිව්වට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයත් එහි සමුදයත් නිරෝධ මාර්ගයත් දේශනා කළා කිව්වට පස්සේ අපේ ඔළුවේ වැඩ කරනවා පංචස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒ පංචස්කන්ධයට තණ්හා කරලා යම් කිසි සත්පුජ්‍යලේක් උපාදානස්කන්ධයක් හදනවය. ඒ නිසා ඒ සත්පුජ්‍යලයා විසින් රූපයට, වේදනාවට, සංඥාවට, සංඛාරයට, විඥාණයට තිබෙන තණ්හාව දුරු කරලා පංච උපාදානස්කන්ධය නැති කරලා ස්කන්ධ ටික පරිහරණය කරන එක තමයි නිවන. මේක තමයි අලුත්ම නිවන විදිහට අපි අද කතා කරන්නේ බොහෝ පිරිසක්. භාග්‍යතුන් වහන්සේ අපිට බුද්ධ දේශනාව තුළ පෙන්නනවා පංචස්කන්ධයෝ නොද උපාදාන වෙත් උපාදානස්කන්ධයෝම එහි උපාදානයෝ වෙත්. ඒ කියන්නේ එහෙම ස්කන්ධ කියලා දෙයක් උපාදාන වෙනව නෙවෙයි, පංච උපාදානස්කන්ධයමයි උපාදානය කියලා කියන්නේ. අපි මේක වරදවා වටහාගෙන තිබෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳව පවතින අනවබෝධය නිසා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කියන්නේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයක් ලෝකේ රූප දකින්නකොට සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා ගත්ත අඥානවන්තකම ඉඳලා.
ලෝකේ සද්ද අහනකොට පුජ්‍යලයා තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් කියලා තමයි හිතන් ඉන්නේ මේ ස්කන්ධ ක්‍රියාවලිය. ලෝකේ ගන්ධ විඳිනකොට රස විඳිනකොට ස්පර්ශ විඳිනකොට පුජ්‍යලයා සිතුවිලි දැනගන්නකොට සිද්ධ වෙන යාන්ත්‍රණයක් කියන තැනක තමයි ඉන්නේ බොහෝ පිරිසක් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කියලා. එනිසා තමයි කියන්නේ ඇහැ තිබුණට රූපේ තිබුණට කමක් නැහැ, රූප දැක්කට කමක් නැහැ. පුජ්‍යලයා මේ රූපෙට තෘෂ්ණා නොකර හිටියොත් නිවනට යනවා. කන තිබ්බට කමක් නැහැ, ශබ්දේ තිබ්බට කමක් නැහැ, ඔක ඇහුණත් කමක් නැහැ. ඇහිච්ච ශබ්දෙට කෙනා තෘෂ්ණා නොකර හිටියොත් සසර ගමන නවතිනවා. නාසයේ ගන්ධය තිබුණට කමක් නැහැ, ගන්ධ දැනුණට කමක් නැහැ. ගන්ධ විඳලාවකට තෘෂ්ණා කළොත් නේ පුරස්නේ. එහෙම වුණොත් තමයි සංසාරේ යන්නේ. ඒ නිසා තෘෂ්ණාව නැති කරන්නකෝ. එතකොට හරි. දැන් අපි තෘෂ්ණාව නැති කරන්න බලනවා කොහොමද? ඇහැ පිළිබඳව බලනවා. ඇහි අනිත්‍ය බලනවා. කොහොමද බලන්නේ? තෘෂ්ණාව නැති කරන්න. මේ ඇහැ කියන්නේ යම් දවසක ඉපදිලා මේ ඇහැ කාලාන්තරයක් තිස්සේ පවතිනකොට වෙනස්කම් වලට භාජනය වෙමින් දුර්වර්ණ වෙමින් පෙනීම අඩු වෙමින් ගිහිල්ලා ඇහැ වයසට ගිහිල්ලා දිරලා ජරා ජීර්ණ භාවයට පත් වෙලා යම් දවසක පොළවට පස් වෙනවා. එවැනි ඇහැ මන් දරාගෙන කටයුතු කරනවා. ඒ ඇහෙන් ඇති වැඩේ මොකද? ඒ ඇහැ අනිත්‍ය විච්ච ඇහැක්, මං ඒකට තෘෂ්ණා කරලා වැඩක් නැහැ කියලා හිතනවා. රූපය දිහා බලලා හිතනවා මේ රූපය කැඩෙන, කුඩු වෙන, බිඳෙන, වෙනසෙන, නැසෙන එකක්. මං කුමන ආකාරයකින් රූප බලා හිටියත් ඒ රූපවලට ඕන විදිහට වෙනස් වෙවි නැති වෙලා රූප කලාපවලට වෙන් වෙවි ගිහින් පොළවට පස් වෙනවා. එවැනි ආකාර ඇහැක් රූපයක් දරාගෙන තෘෂ්ණාව පවත්තල වැඩක් නැහැ. ඒ සියල්ල අනිත්‍යයි කියලා හිත ඉන්නවා. තන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂා ගණනාවක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේ නමක් පාරමිතා ධර්මයන් පුරලා ලෝකෙට දේශනා කළේ එවැනි අනිත්‍යයක්ද කියලා අපිට තව කල්පනා කරන්න වෙනවා. මොකද ඇහැ පිළිබඳ යථාභූත ඥාණයෙන් දකින්න කිව්වට පස්සේ සියලු ලෝකයා දන්න විදිහට ඇහැ පිළිබඳ දැකලා කුඩු වෙන, කැඩෙන, කුඩු පට්ටම් වෙන, බිඳෙන තැනකින් දැකලා නිවන සාක්ෂාත් කරන්න පුළුවන් නම් මෙලහකට මේ ලෝකෙ ඉන්න හැමෝම නිවන් දැකලා. ඔකේ දැන් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ රූප කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා කියලා. ඇහැ කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා කියලා ඔබ දන්න මානසික මට්ටම නැවත හිතා හිටියා කියලා අමුතු යමක් වෙන්නේ නැහැ. දන්න දේ නැවත හිත ඉන්නවා. වෙන මානසික ලෙඩක් හැදෙන්න පුළුවන් එහෙම හිතා ඉඳලා. ජීවිතය පිළිබඳ එපා වෙලා මේ ජීවිතේ වැඩක් නැහැ. මේක කිසිම වැදගම්මකට නැති කුණු වෙන ගඳ ගන්න පිළිකුල් සහගත ශරීරයක් මන් දරාගෙන ඉන්නේ කියලා. ශරීරය ගැන පිළිකුල් සහගතව ඇතිවිච්ච මන්ද මානසික මට්ටමක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒ අරනකොට ධර්මාභිසමයක් නම් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඇහැ කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි කියලා කිව්වා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අනිත්‍ය බව දේශනා කළා නම්
චක්කුසෝත ගාන දිව්‍යා කාය මනෝවිඤ්ඤාණ අනිත්‍ය භව දේශනා කළා නම් ඔය හාමුදුරුවෝ මොකද මේ අනිත්‍ය ඕක නෙමෙයි මේ වෙන මොකක්දෝ එකක් කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා ප්‍රශ්නාර්ථයක් නගන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය පෙන්වන්නේ ඔය ලෝක සම්මතයේ ලෝක සත්‍ය දකින්න තැනකින් නෙවෙයි. ඒ මට්ටමින් දුක දැකලා ඒ මට්ටමින් අනිත්‍ය දැකලා නිවන් දකින්න බෑ. එහෙනම් කන්ට බොණ්ඩ නැතුව දුක් විඳින්න එදා වේල හරි හම්බු කරගන්න බැරුව පිපාසිතව ක්ලාන්තව දුක් විඳින මිනිස්සු දුක අවබෝධ කරලා ඒක නම් දුකයි හැමදාම දුකනේ. ඒක නෙවෙයි දුක කියලා කියන්නේ. එහෙනම් යුද්ධ පවතින රටවල මිනිස්සු දුක අවබෝධ කරලා යුද්ධෙන් මිනිස්සු මැරෙන හැටිම දැකලා අනිත්‍ය දැකලා අංග විකල මිනිස්සු අතපය හතර හන්දි කැඩෙන මිනිස්සු කැඩෙන තරමට දුක අවබෝධ කළ නිවන් දැකලා එහෙනම් ඇයි ඒක ගැන හිත හිතා ඉඳලා ඉතින් ඒක ගැන හිත හිතා ඉඳලා මානසික ලෙඩ හැදිච්ච මිනිස්සු නම් ඉන්නවා. නමුත් ධර්ම අභිසමය කරලා නැහැ. ඔන්න ඔය ටික විසඳගන්නේ නැතුව අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු පණිවිඩය අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. අපිට මේ ටික විසඳෙන්න නම් රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය පිළිබඳ දැනගත යුතුයි. එහි හට ගැනීම පිළිබඳ දැනගත යුතුයි. එතකොට ඔන්න නිරෝධය කිව්වම එහි නැතිවීම නෙවෙයි. එහි නොහට ගැනීම පිළිබඳ දැනගති. ඒ නොහට ගන්නට තියෙන මාර්ගීය ප්‍රතිපදාව අවබෝධ කරගත යුතුයි. ඇයි මේකට නොහට ගැනීම කිව්වේ කියලා ඉදිරියේදී තේරෙන්න පටන් ගනී. දැන් අපි බලමු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන්නේ කුමක්ද කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක අවබෝධ කරන්න පටන් අරන් දැන් පංච උපාදානස්කන්ධයක් කතා කරනවා කියලා. පංච උපාදානස්කන්ධය දුක බවයි බුද්ධ දේශනාව. එනිසා අපි දුක කතා කරනවා නම් කතා කළ යුත්තේ පංච උපාදානස්කන්ධය පිළිබඳවයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. දැන් මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ? කොයි විදිහටද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සකස් වෙන්නේ? කොතනද සකස් වෙන්නේ? කොහොමද සකස් වෙන්නේ? අපිට හිතෙන්නෙම පෙනීම, ඇහිීම, දැනීම, දැන ගැනීම අසුරු කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සකස් වෙනවා කියනකොට අපේ ඔළුවට එන්නේ පෙනීම කියනකොට එන්නේ ඇස් දෙක තියෙන සත්‍යය ලෝකෙ දිහා බලනකොට මේක සකස් වෙනවා. සාධාරණයි එහෙම හිතන එක. ඇසීම අසුරු කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සකස් වෙනවා කියනකොට එන්නේ ලෝකේ ඉන්න සත්වයේ ලෝකේ ශබ්දය අහනකොට මේක සකස් වෙනවා ඇති. ඕක තමයි ඔළුව වැඩ කරන්නේ. දැනීම අසුරු කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සකස් වෙනවා කියනකොට අපි ආයෙන්නේ ලෝකේ ඉන්න පුජ්‍යලේ ගන්ධ විඳිනකොට, රස විඳිනකොට, ස්පර්ශ විඳිනකොට සකස් වෙන දෙයක් වෙන්නේ ඇති මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. කොටින්ම කිව්ව මෙහෙමනේ අපි ගන්න රූපේ කිව්වට පස්සේ එළිය රූපයක් තියෙනවා. ඒ තියෙන රූපය වින්දනය කරනවා පුජ්‍යලයා. ඒ වින්දනය කරන්නේ සංඥා ඇසුරු කරගෙන රූපේ පවතින ලස්සන කැත දිග පළල උස මහත හැඩහුරුකම් ටික
ඒ පුජ්‍යලයා දකිමින් මොකද්ද කරන්නේ? ඒවත් එක සංස්කාර පවත්වන මේ රූපේ මෙබඳු ආකාරයි මේ ආකාරයෙන් කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා මේ සංඛාරයන් පවත්වමින් විඥාණය දරාගත්ත කෙනා මේ රූපය අසුරු කරන විදිහට තමයි අවිද්‍යාව සහගත ලෝකයට මුණ ගැහෙන්නේ. ඒක හරි. ඒ අවිද්‍යාවට මුණ ගැහෙන විදිය. හැබැයි ප්‍රඥාවන්තයාට ඔය මුණ ගැහෙන විදිහ දෝෂ සහිතයි. ඔය දෝෂය නොදන්නාකම නිසා තමයි මේ සමුදයට කොටු වෙන්නේ කියන කාරණාව අවබෝධ වෙනවා. අන්නේ අවබෝධයේ පිණිස අපි රූපය පිළිබඳ පරිඥානාති බවට පත් වෙන්න ඕන. වේදනාව සංඥාව සංකාරයේ විඥානය පිළිබඳ පරිඥානාති එහෙම නැත්නම් පජානාති බවට පත් වෙන්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන. රූපය කාගේද වේදනාව කාගේද සංඥාව කාගේද සංඛාරය කාගේද විඥානය කාගේද කියලා අහුවොත් කාගේවත් කියලා අපි ඒක නම් කරගත්තොත් ඒ නම් කර ගැනීම තුල සක්කාය දිට්ඨියට කොටු වෙනවා. අපි හිතන් ඉන්නේ මේ රූපය දකින්නේ කෙනෙක්. රූපයේ එළිය විඥානය ඇතුලේ. තොර රූපේ විඳින විදිය සංඥා සංකාර වලින් කවුද විඳින්නේ? කෙනෙක් සංඥා ගොඩනගලා සංස්කාර හදලා විඳිනවා. ඔහොම තමයි අපි දකින්නේ. ඕක තමයි සම්මත ලෝකයාගේ දැක්ම පවතින්නේ. දිත්තේව දිත්ත මත්තම් භවිස්සති කියලා කිව්වම අපි හිතනවා රූපේ දිහා බලලා අනේ වැඩක් නෑ ඔය රූපය. ඕක දිහා බලලා මොනවා හිතාගත්තත් මොකද? ඕක කැඩෙන කුඩු වෙන බිඳෙන වෙනසෙන නැසෙන අනිත්‍ය ස්වභාවයට පත් වෙන දෙයක්. ඔය රූපය අසුරු කරොත් දුක එනවා. ඒ නිසා මේ රූපය ආත්ම වශයෙන් මං කරලා මගේ කරලා තියාගන්න සුදුසු නෑ කියලා ඔන්න හිතනවා. ඒ හිතලා අපි හිතනවා ධර්ම අபிසමය කළා කියලා. නමුත් සක්කාය දිට්ඨිය හිම්මමයි. සක්කාය දිට්ඨිය හිම්මමයි. එයා කැඩෙන කුඩු වෙන බිඳෙන වෙනසන පැත්ත දැක්ක කියලා කියන්නේ එයා දැකලා තියෙන සමුදේ පැත්ත. එයාට කැඩීම බිඳීම වෙනසීම නැසීම ඉක්මවන්න බැරි වුණා. ජරා මරණ ඉක්මවන්න බැරි වුණා. මෙන්න මෙවැනි ආකාරයෙන් දකින්න දැක්ම දෝෂ සහිතයි වැරදි සහිතයි. ඒ නිසයි ඔබ සමුදයට කොටු වෙන්නේ. කොහොමද එහෙමනම් අපි පෙනීමේ ඇත්ත දකින්නේ? පෙනීමේ ඇත්ත දකින්න කිව්වට පස්සේ අපේ ඔළුවට එකපාර එන්නේ පෙනිච්ච දේ බලන්න. පෙනීමේ ඇත්ත දකින්න කිව්වා මිසක් පෙනිච්ච දේ බලන්න කිව්වේ නෑ. පෙනීමේ ඇත්ත නොදන්නාකම නිසා තමයි අපි පෙනිච්ච දේට කොටු වෙන්නේ. ඕකයි ඇත්ත. පෙනීමේ ඇත්ත නොදන්නාකම නිසා පෙනිච්ච දේට කොටු වෙනවා අහු වෙනවා. මොනවාද පෙනිච්ච දේ? පෙනිච්ච දේ කියලා කිව්වට පස්සේ ඔබට තියෙනවා ඉර හඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර අම්මා තාත්තා දුව පුතා යාන වාහන වතු පිටි ඉඩකඩම් දීපල මම ඇතුළු සමස්ත දේ පෙනිලා. එහෙනේ පෙනිච්ච දේ. තමන්ට තමන්ව පේනවා, තමන්ට ලෝකෙ පේනවා. මොකද්ද? තමන්ට තමන්ව පේනවා, තමන්ට ලෝකෙ පේනවා. ඊට පස්සේ ඔබ බලන්නේ තමන්ට පෙනිච්ච තමාවත්
තමන්ට පෙනිච්ච ලෝකෙත් කියන තැන ඉඳලා තමා ලෝකෙ දකින්න විදිය බලන්නයි උත්සාහවන්ත වෙන්නේ. මොකද තමා ලෝකෙ දකින්න විදිය බලන්ටයි අපි උත්සාහවන්ත වෙන්නේ. තමාව නිවනට ගෙනියන්න තමයි හදන්නේ. තමන් ලෝකෙ දිහා බලලා ලෝකෙ පරිහරණය කරලා ඒ ලෝකෙට තණ්හා කරන එක දුරු කරවන්න තමයි හදන්නේ. එහෙමනේ හදන්නේ. ඒ නිසා මම මෙන්න මෙහෙම කියනවා ඔබට. පෙනීම කියන එක Tamanට ඇඳන්න එපා. පෙනීම කියන එක පොදුවේ එළියට ගන්න. පොදුවේ පෙනීම කියන එක එළියට ගත්තම පෙනීම ඇතුලේ තමයි ඔබ ඉන්නේ. පෙනීම ඇතුලේ තමයි ලෝකෙ තියෙන්නේ. මොකද්ද? පෙනීම ඇතුලේ තමයි ඔබ ඉන්නේ. පෙනීම ඇතුලේ තමයි ලෝකෙ තියෙන්නේ. දැන් බලන්නකෝ. මේක ඔබ කියයි වටාපත පේනවා. මේක කියයි මගේ අත පේනවා. හරි. වටාපත පේනවා කිව්වත් මගේ අත පේනවා කිව්වත් අනුන්ව පේනවා කිව්වත් ලෝකෙ මොනවා පේනවා කිව්වත් පෙනීම තුලනේ ඔවා තියෙන්නේ. පෙනීම තුල තියෙන දේවල්නේ. පෙනීම තුල ඔබට මුණ ගැසෙන දේ. අන්න ඒ නිසා ඔබ මතක තියාගන්න පෙනීම ඔබ වෙන් කරන්න එපා මාවයි අනුමයි කියලා. එහෙම බෙදන්නේ නැතුව පෙනීම ඇතුලේ පවතින දේවල් විදිහට ඔබ ගන්න මම ඇතුළු සමස්ත ලෝකය. මම ඇතුළු සමස්ත ලෝකය එහෙමනම් පවතින්නේ කොහෙද? පෙනීම තුල. පෙනීම තුලට බැහැගත්තම අපිට කාවද හම්බ වෙන්නේ? මාව හම්බ වෙනවා, ලෝකය හම්බ වෙනවා. දැන් එතකොට පෙනීම පිළිබඳව විමසන්න කිව්වම අපි විමසන්න ඕන පෙනීම තුල තියෙන දේවල් ගැනද පෙනීම ගැනද? පෙනීම ගැන. එනිසා පෙනීමේ ඇත්ත දකින්න කිව්වට පස්සේ ඔබ පෙනිච්ච දේ පිළිබඳව බලලා වැඩක් නැහැ. එහෙනම් ඔබට මාව පේන්න පුළුවන්. එහෙනම් මම ගැන හොයලා වැඩක් නැහැ. දැන් පෙනීම පිළිබඳ අපි බලන්න කියන්නේ. ඉරාන්ද තාරකා ගස් ගල් වල කැඩෙන කුඩු වෙන බින්දන එක බලලා වැඩක් නැහැ. දැන් අපි කියන්නේ පෙනීමේ අනිත්‍ය දකින්න. නේද? පෙනීම පිළිබඳ විමසන්න. කොහොමද පෙනීම පිළිබඳ විමසන්නේ? ආයි පෙනීම පිළිබඳ විමසන්නේ කොහොම ඔබ යන්න එපා. පෙනිච්ච දේ අසුරු කරගෙන මේක කතා කරන්න යන්න එපා. නැත්තම් ඔබට කියන්න වෙන්නේ ඇහැට රූපේ ගැටිලා චක්කු විඥානේ ඉපදිලා පෙනුණා. එතකොට ඔබ ඒ අසුරු කරගත්තේ පෙනිච්ච දේ තුල තිබුණු දේවල් නේ. පෙනීම තුල තිබුණු දේවල් උපයෝගී කරගෙන ඒක කතා කරේ. පෙනීම තුල ඔබට හම්බ වෙච්ච ඔබවත් ලෝකයක් දෙක එකට කරලා ඒ දෙකේ සංකලනයක් විදිහට පෙනීම විස්තර කරගත්තේ. නේද? එහෙමනම් ඔබ මෙතනදී දැකිය යුතු කාරණාවක් තියෙනවා. පෙනීමෙන් තොරව ඔබට පෙනිච්ච දේ පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. මොකද්ද? පෙනීමෙන් තොරව පෙනිච්ච දේ ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කොටින්ම කිව්වොත් පෙනීමෙන් තොරව ඔබට ඔබ ගැන හෝ ලෝකෙ ගැන කතා කරන්න බෑ. ඔබ ගැන කියලා කිව්වේ ඇහැ ගැන, ලෝකෙ ගැන කිව්වේ රූපේ ගැන. එහෙනම් අපිට පැහැදිලි පෙනීමෙන් තොර ඇහැ රූපයක් ගැන කතා කරන්න බෑ කියන එක.
පෙනීමෙන් තොර පෙනිච්ච දේ පිළිබඳ කතා කරන්න බෑනේ. පෙනීමෙන් තොර පෙනිච්ච දේ ගැන කතා කරන්න බෑනේ. ඇහැ ගැනවත් රූපේ ගැනවත් ඔබට කතා කරන්න බෑ. කොටින්ම කිව්වොත් එහෙමනම් පෙනීමෙන් තොර ඇහි අත්දැකීමක් හෝ රූපේ අත්දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. පෙනීමෙන් තොර ඇහි අත්දැකීම හෝ රූපේ අත්දැකීම සිද්ධ වෙන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන. පෙනීම කියනකොට මේක අතීතයට සංසන්දනය නොකර අනාගතයට සංසන්දනය නොකර මේ පිළිබඳ විමසන්න. ඒකට හේතුව ඔබ අතීතයේ කොපමණනම් රූප දැක්කේය කියලා කිව්වත් ඒ සියලු දැකීම් ඔබ කරගෙන තිබෙන්නේ මේ වර්තමානයේ අපි දකින්නවා වගේ මොහොතක. මේ වගේ මොහොතක්. අනාගතයේ ඔබ දකින්නේය කිව්වත් ඒ දකින්න වෙන්නේ මෙන්න මෙවැනි මොහොතක. එතකොට අපිට පැහැදිලි ඔබ අතීතය ගැන කිව්වත් අනාගතය ගැන කිව්වත් ඔබට අත්දැකීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ වර්තමානය තුලයි. අත්දැකීම ලබන්නේ වර්තමානය තුල. ඒ පෙනීමේ අත්දැකීම තුල තමයි ඔබව නිර්මාණය කරන්නේ, ලෝකය නිර්මාණය කරන්නේ. ඒ ඔබව නිර්මාණය කරන සහ ලෝකය නිර්මාණය කරන විදිහ අවබෝධ කර ගැනීම තමයි සමුදය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ. සමුදය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ. පච්චුප්පන්නය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය පිළිබඳව අවබෝධය කියලා කියන්නේ. අවබෝධයෙන් ප්‍රඥාවෙන් මේක දකිනකොට තේරෙනවා එහෙමනම් යම් පෙනීමක් වන්නේද ඒ සකස් වන්නා වූ පෙනීමක් මිසක ඒ සකස් වන පෙනීම මෙන්න මෙබඳු ආකාරයි කියන නුවණ පිහිටව ගන්නට උවමනා කරනවාමයි. ඒක තමයි නුවණින් කරන කාරණාව. ඔන්න එහෙමනම් අපිට පැහැදිලි වෙන්න ඕන පෙනීම ගැන කතා කරනකොට අපි එන්න ඕන අතීත පෙනුණු එකක් අනාගත පෙනුණු එකක් කියන තැනට නෙවෙයි මේ දැන් පේනවා කියන තැනට. ඒක තමයි පෙනීම. ඒ අත්දැකීම නැති වුණොත් ඔබට ඔබ හෝ ලෝකයේ මුණ ගැහෙන්නේ නැති වෙනවා. ඔබව ගොඩ නගන්නටත් බෑ, ලෝකේ ගොඩ නගන්නටත් බෑ. මොකද්ද එතකොට පෙනීම අසුරු කරගත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කියන්නේ? බලන්නකෝ. පෙනීම සිද්ධ වෙනකොට ඒ පෙනීම ඇතුලේ ඔබට හම්බ වෙනව මොකද්ද? රූපයක් නේ. පෙනීමත් එක්ක ඔබට වර්ණ රූපයක් හම්බ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරගත් රූපයක් විදිහට ඔබට ඒක හම්බ වෙනවනේ. හරි. ඒත් එක්කලා ඔබට විඳීමක් තියෙනවනේ. ඒකත් එක්ක වින්දනයක් තියෙනවා. මේක මෙවැනි දෙයක් කියලා විඳිනවා, දැනගන්නවා. ඒ දැනගන්නකොට ඒ දැනගන්නේ සංඥාත් එක්කලා. මොනවාද සංඥා? මෙවැනි ආකාර දිගින් යුත්, පළලෙන් යුත්, උසෙන් යුත්, මහතෙන් යුත්, වර්ණයකින් යුත්, රසයකින් යුත් නේ, උණුසුමකින් යුත්, සිසිලකින් යුත්, ගන්ධයකින් යුත් අසවල් ආකාරයක දෙයක් ය. ඒකෙන් මෙබඳු ආකාරයේ දේවල් කළ හැකි, මෙවැනි ආකාරයට හැසිරවිය හැකි කියන සංඛාරත් එක්කලා
දැන ගැනීමක් තියෙනවා. එතකොට ඔන්න අපිට පැහැදිලි පෙනීම තුල තමයි ඔබට මොකද්ද හම්බ වෙන්නේ? රූපය හම්බ වෙන්නේ, වේදනාව හම්බ වෙන්නේ, සංඥාව හම්බ වෙන්නේ, සංකාරය හම්බ වෙන්නේ. පෙනීම කියන දේ ඔබට අරමුණු වෙන්නේ චක්කු විඥාන හිතට. මොකටද? චක්කු විඥාන හිතට තමයි අපි පෙනීම කියලා කියන්නේ. එහෙනම් කොටින්ම කිව්වොත් පේනවා කියන එකට අපිට කියන්න පුළුවන් තව නමක් මොකද්ද? විඥාණය. පේනවා කියලා सिद्ध කරන්නේ දැන ගැනීමක්ද නැද්ද? දැන ගැනීමක්. ඒ දැන ගැනීම තුල තමයි එහෙමනම් ඔබට මුණ ගැහෙන්නේ මොකක්ද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය. ඒ දැන ගැනීම තුල ඔබට මුණ ගැහෙනවා මොකද්ද? රූපාකාර, වේදනාකාර, සංඥාකාර, සංකාරාකාර. එතකොට ඔබට පැහැදිලි දැන ගැනීම තුල රූපාකාරය දැනගන්නේ කොහොමද? සිතින්මද නැද්ද? මේක පඨවිය, ආපෝය, තේජෝය, වායෝය කියලා සිහිපත් කරන්නේ කවුද? අසවල් තැන තියනවා කියලා චක්කු විඥාන සිතෙන්. ඒක මෙබඳු ආකාර වින්දනයක් කියලා සිහිපත් කරන්නේ ඒ චක්කු විඥාන සිතෙන් නේ. ඊළඟට මේක මෙවැනි දිගපළලින් යුක්ත මේ ආකාරයෙන් කළ හැකි දෙයක් කියලා සිහිපත් කරන්නේ චක්කු විඥාන සිතෙන්. එතකොට අපිට පැහැදිලි පෙනීම ඇසුරු කරගෙන පෙනීම තුල තමයි අපි මොකක් ගොඩනගන්නේද? රූපය ගොඩනගන්නේ, වේදනාව ගොඩනගන්නේ, සංඥාව ගොඩනගන්නේ, සංකාරය ගොඩනගන්නේ. පෙනීම තුලින් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ පිළිබඳ ගොඩනැගීම සිදු කරනවා. නමුත් අපි කරන්නේ මේකට මොකක්ද දාගන්නවද? අයිතිකාරත්වයක් දාගන්නවනේ. අයිතිකාරත්වයක් දාගන්නවා. ඒ අයිතිකාරත්වය දාගන්නට ප්‍රධානතම බරපතල හේතුව මොකද්ද? පෙනීම කියන කාරණාව බලන්නේ නැතුව ඔබ පෙනීම තුලට බැහැගෙන පෙනීම තුල පවතින කෙනා සහ ලෝකය අසුරු කරගෙන මේක විග්‍රහ කරගන්නට යනවා කෙනෙක් ලෝකෙ දකින්නවා කියන තැනින්. නමුත් ඔබ බැලිය යුත්තේ පෙනීම කියනකොට මේ පෙනීමත් තමන් පිළිබඳ පෙනීමත් එකම පෙනීමක්. පෙනීමක්. එනම් පෙනීම තුල ඔබ බැලිය යුත්තේ මෙයාට ලෝකෙ පේන විදිහ නෙවෙයි කොහොමද? මෙයාව පේන විදිහත් මේ සමස්ත ලෝකෙම පේන විදිහත් පොදුවේ දැකිය යුතුයි. එතකොට ඔබට කෙනෙකුට ලෝකෙ පේනවා කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. පෙනීම ඇසුරු කරගෙන ගොඩනගන පෙනීම ඇතිකල්හිම සකස් වෙන රූප, වේදනා, සංඥා, සංඛාර ටික ඇසුරු කරගෙන ඔබ දෙපැත්තක් හදලානේ. දෙපැත්තක් හදලා විද්‍යාවෙන්. කවුද? මමයි ලෝකයයි කියලා. නමුත් මමයි ලෝකයයි කියන දෙපැත්තෙන් තොරව නුවණින් දකින්න කෙනා දකිනවා මොකද්ද? මාව දැක්කත් ඒ පෙනීම තුල, ලෝකෙ දැක්කත් ඒ පෙනීම තුල. එහෙනම් මාව කියලා දකින්නට ලෝකෙමයි නේ. අපි බාහිර අභ්‍යන්තර කියලා දෙපැත්තක් වෙන් කරගත්තට ඒ බාහිරේමයි කියන අවබෝධයටපත් වෙනවා. එයා බාහිරේමයි කියලා දකින්නේ කොහොමද? ඒ බාහිරේ කියන එක ගොඩ නැගෙන්නේ පෙනීම කියන ආධ්‍යාත්මික ස්වභාවය අසුරු කරගෙන. පෙනීම කියන ආධ්‍යාත්මික ස්වභාවය අසුරු කරගෙන. එහෙනම් කල්පනා කරලා බලනවා මේ වෙලාවේ සිද්ධ වෙන පෙනීමට දිග පළල උස මහත හැඩහුරුකම් මොකුත් නැහැ. ඒ සියල්ල අපි අවිද්‍යා සහගතව දරාගත්තා වූ දෘෂ්ටි ජාලයෙන් ගත්තා වූ නිගමන ටික තවරලා මෙනෙහි කිරීම ටික තවරලා තමයි කළු පාට, නිල් පාට, රතු පාට, අර විදිහ මේ විදිහ කියන ලෝකය ගොඩනගන්නේ. එතකොට පෙනීමක් බව දන්නේ නැහැ.
ඒ විතරක් නෙමෙයි රූපේ බව වේදනාව බව සංඥාව බව සංකාරේ බව විඥාන බව අඳුරන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? රූපය දන්නවද මං පඨවි මං ආප මං තේජෝ මං වායෝ කියලා? නෑ. ඒක අපි මඤ්ඤණා කරගන්නවා හිතා ගන්නවා. වේදනාව දන්නවද මං මෙබඳු ආකාර වේදනාවක් කියලා? දන්නේ. සංඥාව දන්නවද මං දිගයි මං උසයි මං කොටයි මං පළලයි මං පැණි රහයි මං තිත්ත රහයි මං අහවල් ආකාර කියලා? මාව කපන්න පුළුවන් පෙල්ලන්න පුළුවන් කොටන්න පුළුවන් කියලා කිසිම දෙයක් හිතුන්නේ නැහැ. එහෙනම් ඒ ටික අනාත්මයි. එතකොට ඔබ තේරුම් ගත යුතුයි මේ වෙලාවේ ජම් පෙනීමක් වන්නේද ඒ පෙනීම මොකද්ද? සත්ත්ව පුජ්‍යලාත්ම භාවයකින් ප්‍රකාශ කළ නොහැකි. ඒක පුජ්‍යලයකට හමු වෙන යමක් නෙවෙයි. එතකොට මේ වෙලාවේ සකස් වෙන පෙනීම අපි කියනවා අතීතයට ගියා කියලා. එහෙමනේ කියන්නේ. නමුත් අතීතයට ගිහිල්ලා ඒක හොයාගෙන ඉන්න නැවත පුළුවන් කමක් නැහැ. එතකොට අපි තීරුම් ගත යුතුයි වර්තමාන මොහොත කියන එක අපිට මුණ ගැහෙනවා නම් මුණ ගැහිලා තියෙන්නේ මේ වෙලාවේ යමක් දෙයක් වුණා මට පෙනුණා කියන සක්කාය දිට්ඨිය ඇතුලේ. පුජ්‍යල භාවයෙන් තොරව බැලුවොත් පෙනීමට පෙනීම මුණ ගැහෙන්නේ නැති බවයි ඇත්ත. පෙනීමට පෙනීම මුණ ගැහෙන්නේ නැති බවයි ඇත්ත. නමුත් පේනවා කියන විදිහටම තමයි සක්කාය දිට්ඨිය පෙන්වන්නේ මට පේනවා කියලා. නයිදං අත්ත කතම් බිම්බන් නයිදං පරකතං ගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති. මම කරනවා ඉබේ සිද්ධ වෙනවා අනිකෙක් කරනවා කියන දෘෂ්ටියකටපත් වෙන තාක්කල් එතන අවිද්‍යාව තියෙනවා. ඒ තාක්කල් ඔබට මෙවැනි ක්‍රියාවලියක් අර්ථකථනය කරගන්න පුළුවන්. එහෙනම් ක්‍රියාවලිය ගොඩනගන්නේ නිතරම කොහෙන්ද? සක්කාය දිට්ඨිය. එහෙනම් අවසාන වශයෙන් සංක්ෂිප්තව කියනවා නම් ඔබ තේරුම් ගත යුතුයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සකස් උනේ යම් තැනකද එය තැනක් විදිහට දෙයක් විදිහට යමක් විදිහට හඳුනා ගැනීම කරන්නේ අවිද්‍යාවෙන්. නමුත් ඒකට කියන සක්කාය දිට්ඨිය. අතන සිද්ධ වුණා මෙතන සිද්ධ වුණා කියලා ගන්න එක. නව ප්‍රඥාවන්තයා දකිනවා මේක අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ තුල සකස් උන බවට ගත්තොත් ඒ පුජ්‍යල භාවයෙන්මයි ගන්නෙ. සකස් වෙච්ච විදිහටමයි පෙන්වන්නේ. නමුත් ඇත්තටම ස්ථිරව නිට්ටියව සකස් නොවුණු මායාකාරී ස්වභාවයක්. ඉතින් මේක මෙවැනි ආකාරයෙන් එක දේශනාවක් තුළ අපිට සාකච්ඡා කරලා විසඳ ගන්නට පුළුවන් කාරණාවක් නෙවෙයි. ධර්ම අභිසමයේ පිණිස උපකාරයක් වශයෙන් අපි මේ දේශනාව අද දවසේ සිද්ධ කරන්නට යෙදුණා. මෙහි අඩුපාඩු තියෙන්න පුළුවන් ਸਰව සම්පූර්ණ වශයෙන් අවසන් කරපු දේශනාවක් නොවන නිසා. මොකද අපිට පුංචි කාලයක් තුල සියලු කාරණාවන් කතා කරලා අවසන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඉදිරි දේශනා තුලින් මේ පිළිබඳ නැවත විමර්ශනය කරගෙන සාකච්ඡා කරගෙන ධර්ම අභිසමයේ පිණිස උපකාරක ධර්මයක් බවට පත් කර ගන්නට උත්සාහවන්ත වෙන්න කියන පණිවිඩය මතක් කරමින් අද දවසේ ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. විශේෂයෙන්ම ධර්ම දේශනාව උදෙසා බැතිබර දායකත්වයේ සිදු කරනු ලබන්නේ ප්‍රීතිමා විජේසුන්දර මෙතනිය විසින් සියලු ලෝක සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් 2022 3/5 වෙනි දිනට 50 වෙනි ජන්මදිනයේ සමරන විදුසක අබේකෝන් ස්වාමි පුත්‍රයාට ධර්ම අභිසමය කරන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට හේතු වේවා වාසනාව වේවා කියන ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම මිය පරලොව යන්නට යෙදුණු මහින්ද විජේසුන්දර පියාණන් ධර්මදාස අබේකොන් පියාණන් ඇතුළු
සියලුම සතර වර්ගයේ ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි. අනුමෝදම් වෙත්වා උතුම් ධර්මාභිසමයම කරත්වා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම ධර්මාභිසමයේ පිණිස හේතු වේවා, උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.